සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. ක්‍රියා අනතුරු හේතුවෙන් ඊයේ දිනේ පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි වෙයි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව. අන්තවාදී ඉස්ලාම් සංවිධානවල තහනම හේතුවෙන් තමිල්නාඩුවේත් ආරක්ෂාව දැඩි කරයි. මාස 6කට ආසන්න කාල සීමාවකට පසු මෙරට අවම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනෙන් අනතුරුදායක අකුණු ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට. ඊයේ දිනේදී දිවයිනේ ප්‍රධාන ගණයේ රියානතුරු 121ක් සිදුව තිබෙනවා. එම කාලය තුළ වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 14ක් වන අතර ඉන් 10ක් වාර්තා වූයේ ඊයේ සිදු වූ අනතුරු වලින්. මෙම කාල සීමාව තුළ මෙලෙස සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා නිසි පියවර අනුගමනය කරන ලෙසයි පොලිසිය සහ සෞඛ්‍යංශය ඉල්ලා සිටින්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන 22ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක් වූයේ ඊයේ දිනේදී. ඒ හේතුවෙන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබුණා. අනතුරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වාහන අතර නිසි පරතරය තබා නොගැනීම අනතුරුවලට හේතුව බවයි. අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරුවලට අමතරව ඊයේ දිනේදී තවත් අනතුරු කිහිපයක්ම ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පිළියන්දල කොට්ටාව මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පිළියන්දල දෙසට ධාවනය වූ යතුරු පැදියක් එහි වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබුණා. ඊයේ රාත්‍රී 10ට පමණ එම අනතුර සිදුව තිබූ අතර යතුරු පැදිකරු බරපතල තුවාල ලබා පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. එමෙන්ම චාවකච්චේරිය චන්දපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක දරුවෙකු විසින් පනගැන් වූ යතුරු පැදියකට යට වූ එම දරුවාගේ අවුරුදු 1.5ක් වයස ඇති සහෝදරිය ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර යාපනය නාවලර් වීදියේදී කුඩා ලොරි රථයක පාපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 9ක් වයස ඇති දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දිනේදී වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇත්තේ යතුරු පැදි වන අතර එම සංඛ්‍යාව 53ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඊයේ දිනේදී රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 14ක් වෙනවා. මෙයින් 10ක්ම පසුගිය පැය 24 ඇතුළත සිදුවෙච්ච රියානතුරු වලින් මියගිය මරණ 4ක් ඊට පෙර දිනවලදී සිදුවෙච්ච රියානතුරු වලින් තුවාල ලබා ඊයේ දිනේදී මියගිය මරණ. ඒ වගේම පුද්ගලයෝ 74 දෙනෙක් පැය 24 කාලය තුල තුවාල ලබලා තියෙනවා. සමහර විට ඒ අයගෙන් තවත් පිරිසක් සදාකාලිකවම රෝගී තත්වයට පත් වෙන්නට පුළුවන්. මේ අවාසනාවන්ත තත්වය පාලනය කර ගැනීම අපේ වගකීමක්. ඒ වගේම වැඩිපුරම ඊයේ රියානතුරු වලට ලක් වෙලා තියෙන්නේ යතුරු පැදි. ඒ සංඛ්‍යාව 53ක් පමණ වෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ 30ක් පමණ අනතුරු වලට ලක් වෙලා තියෙනවා. සෙසු වාහනත් ඒ අතර වෙනවා. එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම අද දිනේදීත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී පමණක් බීමත් රියදුරන් 758 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් විතරක් නෙමෙයි ද්‍රව්‍ය ලබාගෙන වාහන පදවන අය ඉන්නවනම් ඒ අය අත්අඩංගුවට ගැනීමත් අපි සිදු කරනු ලබනවා. මේ අතර ඊයේ සහ පෙරේදා යන දින දෙකේ හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එලෙස එම දින දෙක තුල අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව 309ක් බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කරේ. එය පසුගිය වසරට සාපේක්ෂව 39ක වර්ධනයක්. මේ දිනවල මෙලෙස හදිසි අනතුරු බහුලව වාර්තා වීම හේතුවෙන් ජනතාවට ඒ සම්බන්ධව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ දිනවල මෙලෙස හදිසි අනතුරු බහුලව වාර්තා වීම හේතුවෙන් ජනතාවට ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍යංශ පවසනවා.
සැලකිලිමත් නොවුනොත් මේ අනතුරු ස්වභාවයෙන් වැඩි වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මතක තබන්න මහපාරේ විනය නීති රීති ගරුකව යන්න, ඒ වගේ මත්පැන් වලට මූලික ස්ථානයක් දෙන්නට එපා. ඒ වගේම ක්‍රීඩා අනතුරු වාර්තා වෙනවා. ඒ නිසා ඔබ මේ හැම කාරණාවක් පිළිබඳ අවබෝධයෙන් තමයි මේ කාලය ගත කරන්න ඕනේ. ඔබේ ජීවිත සුරක්ෂිත ඔබේ දරුපවල ආරක්ෂා කරගන්නට හැම ක්‍රියාවක්ම සැලකිලිමත්ව කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. මෙලෙස වාර්තා වන බහුතරයක් ක්‍රියානතුරු වලට සහ අනෙකුත් අනතුරු සඳහා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හේතු වන අතර එය මෙම කාල සීමාවේදී වැඩි වශයෙන් සිදුවීම හේතුවෙන් බොහෝ කටයුතු අඩාල වනු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ මත් වතුර කියන එක අවුරුද්දට එකතු කරගන්න හොඳ නැහැ. අලුත් අවුරුද්ද දවසේදී ක්‍රියානතුරු නිසා අපේ වටිනා ජීවිත නැති වුණා මහපාරේදී. ඉතින් මේවා තව වැඩි මං හිතන්නේ මීටත් වඩා ඒ නිසා මං ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අවුරුද්දේදීව තමන් අධිෂ්ඨානයක් ගන්න ඕනේ තමන්ගේ ආදරණීයන් ගැන හිතලා තමන්ගේ දුවදරුවන් ගැන හිතලා මේ මත් වතුරෙන් මිදෙන්න. මොකද මේක අනිවාර්යයෙන්ම පිළිකාකාරකයක්. තව නොයෙක් බෝනමන රෝග ඇතිවීම සඳහා බලපාන දෙයක්. මේ සියල්ලෙන් මතින් දුමින් තොරව ජීවත් වෙන්න මේ අවුරුද්දේ අධිෂ්ඨාන කරගන්න කියලා මම ඊටාම ගෞරවයෙන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අන්තවාදී සංවිධාන 11කට මෙරටින් පැන වූ තහනමත් සමග තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කළා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන 38ක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද රජය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස රාජ්‍ය නොවන සංවිධාන 38ක් සම්බන්ධයෙන් රාජ්‍ය විමර්ශන ආරම්භ කර ඇත්තේ පාස්කු ප්‍රහාරයත් සමග ඒවා සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය වීමත් සමගයි. ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. මෙලෙස ගැසට් කෙරුණේ එක්සත් තවහිද් ජමාත්, සිලෝන් තවහිද් ජමාත්, ශ්‍රී ලංකා තවහිද් ජමාත්, සමස්ත ලංකා තවහිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් ISIS, අල්කයිඩා, සේව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් යන සංවිධානයි. රට තුළ සාමය අකණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය සඳහා වන ප්‍රයත්නයන් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව මහජන සාමය සහ නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස එම සංවිධාන තහනම් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර මෙම ඉස්ලාමීය සංවිධාන 11 තහනම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමත් සමග තමිල්නාඩුවේද ආරක්ෂාව තර කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ අදාළ සංවිධාන නියෝජනය කරන සමාජිකයින් මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මගින් ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමට ඇති අවස්ථාව වැළැක්වීම සඳහායි. ඒ අනුව ආගමික මූලධර්මවාදීන් තමිල්නාඩුවේ කඳවුරු පිහිටවීම වැළැක්වීම සඳහා බුද්ධ්‍යංශයෙක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි එරට පොලිස් වාර්තා උපුටා ගනිමින් ද හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී WMASP වීරසූරිය මහතා සඳහන් කළේ මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් අධිවේගී මාර්ගය සඳහා බස් රථ 100ක් යොදවා ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරමින් සිය ගමනාගමන කටයුතු වල නිරත වන ලෙසයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරීවරයා ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා බස් රථ 4000ක් පමණ සූදානම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ අද සිට ලබන 19 වනදා දක්වා මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වන බවයි. තවද අද සිට දුරගමන් සේවා දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95620ක් දක්වා ඉහළ ගියා. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්. අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 99 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 18 දෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම කොවිඩ් අවදානම මෙරටින් තවමත් පහව ගොස් නොමැති පසුබිමක් තුළ අවුරුදු ගමන් බිමන් යාමේදී සෞඛ්‍ය උපදෙස් වලට වැඩි අවධානයක් ලබා දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොවිඩ්-19 තර්ජනය අවදානම දුරු වී නැහැ. ඔබ ඥාති ගෙවල් වලට යන්න පුළුවන්, විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්නට පුළුවන්, ඔබ විනෝද චාරිකා යන්නට පුළුවන්. ඒ කුමන
ක්‍රියාවක නිරත වුවත් අනිවාර්යෙන්ම සෞඛ්‍ය සිරිත්වලට මුල් තැන දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම විවිධ චාරිකා සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැමිණෙන පුද්ගලයන් ඒ වගේම මේ ආයතනවල හිමිකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා 100%ක්ම නිරෝධායන රීති ගරු කරන්න, පැමිණෙන අය පිළිබඳ ලේඛන තබා ගන්න. මේ සියලු කරුණු ගැන ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. නිරෝධායන රීති වලට 100%ක්ම අනුගත වෙමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ දිනේදී මිය ගොස් තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මෙරටදී මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 604ක් ලෙසයි. එසේ මියගොස් ඇත්තේ හිරිවණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කරච්චේඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මේ අතර ශ්‍රී ලංකාවේ දින 4ක් අඛණ්ඩව කොවිඩ් එන්නත් ලබා දීමක් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ඒ අනුව පසුගිය 11, 12, 13 සහ 14 යන දිනයන්වලදී මෙසේ කොවිඩ් එන්නත් ලබා දීමක් සිදුව නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර අලුත් අවුරුද්ද නිමිත්තෙන් නුවරඑළිය නගරයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙමින් සිටින බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ වාර්තාගත ලෙස මෙවර අලුත් අවුරුදු සමයේ සංචාරකයන් නුවරඑළිය නගරය වෙත පැමිණ ඇති බවයි. මේ හේතුවෙන් නවාතැන් ගැනීමේ ස්ථානද පිරී ගොස් ඇති බවයි චන්දනලාල් කරුණාරත්න මහතා සඳහන් කළේ. ඒ අනුව නගරාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින් පිළිපදින ලෙසයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2827ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 92308ක් ලෙසයි. මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිතයින් 127 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කරන පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. අපි දන්නවා අපේ රටේ විනය කියන එක අද ඊටාම පහළට බහැලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට බලන්න මාර්ගයේ තියෙන නීතිය, ඒ වගේ තමයි පාතාල ක්‍රියාකාරකම් තියෙනවා නම්, කප්පම් ක්‍රියාකාරකම් තියෙනවා නම්, ස්ත්‍රී දූෂකයෝ ඉන්නවා නම්, ළමා අපයෝජකයෝ ඉන්නවා නම්, කොඩු ජාරම්කාරයෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උන්ට දැඩි දැනුම් යුතුයි. පාර්ලිමේන්තුවට අවශ්‍ය පනතක් දෙන්නවා මේ යෝජනා මේ අන්තර්ජාලය තුලින් අසත්‍ය ප්‍රකාශ පත්කරන අඩවිරුද්ධ නීතිමය ක්‍රියාත්මක කිරීම. මෙහෙමයි අලුත් පනතක් නෙමෙයි. දැන් තියෙන දණ්ඩ නීති සංග්‍රහයටම තමයි සංශෝධනයක් ගෑනලා ඒක කරන්න. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ව්‍යවස්ථාවේ තියෙනවා කතා කිරීමේ නිදහස. ඒක කිසිසේත්ම අවහිරකාර නෙමෙයි. නමුත් සමහර වෙලාවට අපි දකිනවා සමාජ ජාලාවල ඊටාම අසත්‍ය ප්‍රවෘත්ති ඒගොල්ලෝ විකාශනය කරනවා, ප්‍රසිද්ධ කරනවා. ඒකෙන් ජාතීන් අතර තියෙන සංහිඳියාවට සම්පූර්ණ බලපාන විදියට ඒ වගේම තමයි අන්තවාදයට සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන මෙන්න මේ වගේ ප්‍රකාශ ඇත්ත වශයෙන්ම ඒක ජාතිද්‍රෝහී ප්‍රකාශ. ඒක නිසා ඒ වගේ අයට දඬුවම් කිරීමට තමයි මේ දණ්ඩනීය සංග්‍රහය නැවතවරක් සංශෝධනය කරන්න, නැත්නම් යම් දේවල් එකතු කරන්න අලුත් පනතක් හැටියට නෙමෙයි. ගැට කිඹුලා ශ්‍රී ලංකාවට ආවේනික කිඹුල් විශේෂයක් යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලෝක කිඹුල් සංරක්ෂණ සංගමය පවසනවා. ක්‍රොකඩිලස් පොරෝසස් ලෙස හඳුන්වන ගැටකිඹුලා භෞමිකව සහ ගංගාබදව ජීවත් වනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය, ගිනිකොන ආසියාව, උතුරු ඔස්ට්‍රේලියාව ආදී රටවල් වලින් මෙම ගැටකිඹුලන් හඳුනාගත හැකියි. හැල කිඹුලන්ට සාපේක්ෂව දෙගුණයක් පමණ දිගින් යුත් මුව ප්‍රදේශයක් මේ ගැටකිඹුලන් සතුවනවා. තද කොළ පැහැති කළු වර්ණයෙන් යුත් පිට පෙදෙසක් ඇති ගැටකිඹුලාගේ ශරීරයේ මැද කොටසේ තැනින් තැන කහ පැහැති තිත් දක්නට ලැබෙනවා. උදරයේ පෙදෙස ලා කහපැහැයක් ගනු ලබන අතර ගැටකිඹුලාට තියුණු පෙනීමක්ද පවතිනවා. ශ්‍රී ලංකාවේ නිල්වලා ගඟ, වලවේ ගඟ, බොල්ගොඩ ගඟ සහ යාල විල්පත්තුව ගල් ඔය යන ජාතික වනෝද්‍යාන ආශ්‍රිතවද ගැටකිඹුලන් දැකගත හැකි. මෙම ගැටකිඹුලා ශ්‍රී ලංකාවට ආවේනික කිඹුල් විශේෂයක් යන්න තහවුරු කර ගැනීම සඳහායි මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ. ලෝක කිඹුල් සංරක්ෂණ සංගමය විසින් එය සිදු කරනවා. එම සංගමේ ආසියානු සහ ඉරාන කලාපයේ සභාපති ආචාර්ය ඇන්ස්ලම්ද සිල්වා මහතා සඳහන් කළේ කිඹුලන් පිළිබඳ සංගණන වාර්තාවලට අනුව මෙරට ජලාශ 1673ක් තුළ කිඹුලන් 7516 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා බඳවා ගැනීම් කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර රෑපා මහතා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීම සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මේ වන විට පත් කර ඇති බවයි. එම කමිටුවේ වාර්තාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ලැබී ඇති බවත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ වහම බඳවා ගැනීම සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළා. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර රෑපා මහතා සඳහන් කළේ නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට ගොවීන්ට තමන්ට වැය කළ හැකි මුදල් ප්‍රමාණය අනුව දායක විය හැකි බවයි. මේ වන විට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී ඇති ගොවි මහතුන්ට නැවත බඳවා ගැනීම අවශ්‍ය නොවන බවත් වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරන්නේ නම් නව ක්‍රමයටද දායක විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අලුතින් බඳවා ගැනීම වසර 6කට ආසන්න කාලයක සිට අත්හිටුවා ඇති බවත් මේ පිළිබඳව ගොවීන්ට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 2021 පළමු මාස 3 ඇතුළත වාහන දසදහසකට වැඩි ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට වාහන ආනයනය අත්හිටුවා ඇති පසුබිමකයි මෙවැනි වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ. ඒ අනුව පසුගිය මාස 3ක කාලය තුළ වාහන 10661ක් අලුතින් ලියාපදිංචි කර ඇති බවයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ. එහිදී ජනවාරි මාසයේදී වාහන 3350ක්, පෙබරවාරි මාසයේදී වාහන 3661ක් සහ 2021 මාර්තු මාසයේදී වාහන 3650ක් ලියාපදිංචි කර තිබෙනවා. එලෙස වැඩි වශයෙන් ලියාපදිංචි කර ඇත්තේ අතුරු පැදිවන අතර එම සංඛ්‍යාව 3525ක්. මීට අමතරව ට්‍රැක්ටර් 1756ක්, කාර් 1309ක්, දිත්ව කාර්යවාහන 1534ක් සහ ත්‍රිරෝද රථ 42ක්ද ලියාපදිංචි කළ වාහන අතරට අයත්. මෙම කාලය තුළ වාහන හිමිකාරීත්වය මාරුවීම් 1,96,937කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව 2021 ජනවාරියේදී හිමිකාරීත්වය මාරුවීම් 49629ක් වාර්තා වූ අතර පෙබරවාරි මාසයේදී ස්ථාන මාරුවීම් 63523ක්ද මාර්තු මාසයේදී 83785ක්ද වාර්තා වී තිබෙනවා. වැඩිම මාරුවීමක් සිදුව ඇත්තේ ත්‍රිරෝද රථ වන අතර එම සංඛ්‍යාව 54884ක්. එමෙන්ම යතුරු පැදි 53978ක් සහ මෝටර රථ 44980ක්ද මෙම කාලය තුළ ලියාපදිංචි කර ඇති බව සුමිත් අලහකෝන් මහතා සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම කාල සීමාව තුළ පවතින අකුණු වලින් ආරක්ෂා වීම සඳහා නිසි පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඒ අනුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුර නැගෙනහිර උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වෙස් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එලිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංකෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම කුඹුරු තේවතු ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසද රැහන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසද තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර අනුරාධපුරය ගම්මිරිස්වැව ප්‍රදේශයේදී සිවිල් ආරක්ෂක බටින් දෙදෙනෙකු අකුණු සැරවැදීම හේතුවෙන් ඇති වූ කම්පනයෙන් රෝහල්ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ අධික වර්ෂාව නිසා අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ප්‍රදේශයට බලපෑ ඇති අතර එහි ගොවිපලක රැඳී සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්.
මෙවර උත්සව සමය තුළ බන්ධනාගාර වෙත මද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන ඒමේ වැඩිවීමක් පෙන්ඩුම් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර වෙත තහනම් ද්‍රව්‍ය රැගෙන එන පිටස්තර පුද්ගලයන්ට එරෙහිව අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මැගසින් බන්ධනාගාරය, කළුතර බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල ඇතුළු රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී එම බන්ධනාගාරගත රැඳවියන් හට ලබා දීම සඳහා පිටස්තර පුද්ගලයන් විසින් රැගෙන ආ මද්‍රව්‍ය ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය රසක් සොයා ගැනීමට හැකි වූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට අද එම දීමනාව ලබාගත හැකි බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ පසුගිය 12 සහ 13 යන දිනවල සමෘද්ධි බැංකු මගින් පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් 5000ක දීමනාව ලබා දී ඇති බවයි. එමෙන්ම පවුල් ලක්ෂ 28කට ආසන්න පිරිසකට මෙම දීමනාව ලබා දීමට රජය සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙරට පාසල් දරුවන් වෙනුවෙන් එළැඹෙන වසරේ සිට වාර 3ට පෙළපොත් 3ක් බැගින් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මේ වන විට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. කොවිඩ් අර්බුදය හමුවේ තිරසාර සංවර්ධනයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලොව අනෙකුත් සංවිධාන සමග එක්ව ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතු බවට එහි වාර්ෂික ඇගයීම් වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ස්වාධීන ඇගයීම් දෙපාර්තමේන්තුව 2021 වසරට අදාළ වාර්ෂික ඇගයීම් අදාළ වාර්තාවෙන් සමාලෝචනය කර ඇති බවයි එහි සඳහන් වන්නේ. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මූල්‍ය ස්ථායීකරණයේදී පසුගාමී වී ඇති අතර එම අර්බුදයෙන් මිදීම සඳහා අදාළ රටවලට සහාය ලබා දිය යුතු බවයි. එංගලන්තයේ නිමවුමක් වූ ටයිටනික් නෞකාව දියෙහිගිලී අනතුරට ලක් වී අදට වසර 109ක්. මංගල ගමනේදීම එසේ අනතුරට පත් නෞකාවෙන් 1500ක පමණ පිරිසකගේ දිවිය හිමි වුණා. ටයිටැනික් නෞකාව වචනයේ අර්ථයෙන්ම සුපෝකභෝගී වූ නෞකාවක්. ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක්, සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුපෝකභෝගී කාමර පිහිටි නෞකාවක්. එයට අමතරව නෞකාව සතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා වැසි බලගතු ටෙලිෆෝන් පණිවිඩ සංනිවේදන හැකියාවද තිබුණා. නවීන තාක්ෂණයෙන් හෙබි ජල ප්‍රතිරෝධක කාමර සහ දුරස්ථව ක්‍රියා කළ හැකි ජල පරිරෝධක දොරවල් වැනි ආරක්ෂක ක්‍රියාමාර්ගද තිබුණත් ටයිටැනික් නෞකාව ඒ මත සිටින සියලු දෙනාටම අවැසි තරම් ජීවිතාරක්ෂක බෝට්ටු වලින් සමන්විත වුණේ නැහැ. නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1178 දෙනෙකුට පමණයි. එය නැව මත සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය එකතුවෙන් 3න් 1ක පමණ ප්‍රමාණයක්. මෙලෙස විවිධ ආරක්ෂක උපාංගයන්ගෙන් සහ ක්‍රමෝපායන්ගෙන් සමන්විත නෞකාව 1912 වසරේ අප්‍රේල් 10 වනදා එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මී ගමනාන්තය වූ නිව්යෝක් වෙත ගමන් නැරඹීමට ප්‍රථම ප්‍රංශයේ වේබර්ග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් යන වරායන් වෙතද වාර්තා කළා. ඉන්පසු නිව්යෝක් බලා යන ගමනේදී 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40ට ටයිටැනික් නෞකාව අවාසනාවන්ත ලෙස අයිස් පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින 4ක් තිබියදී. ආනතිකව සිදු වූ ඝට්ටනය නැවෙහි දකුණු පසෙහි බඳ කිහිප තැනක්ම ඇතුළට තෙරපූ අතර ජල ප්‍රතිරෝධක කුටීර 105ක්ම මුහුදට නිරාවරණය වුණා. ඊළඟ හෝරා 2කමාරක් ඇතුළත කාලයේදී ජලයෙන් පිරුණු නැව සයුරේ ගිලී ගියා. ඒ අවාසනාවන්ත සිදුවීම සටහන් වන්නේ අප්‍රේල් මාස 15 වන දිනකයි. මගීන් සහ කාර්ය මණ්ඩලයේ ජීවිතාරක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ආරම්භ වූ අතර බොහෝමයක් ජීවිතාරක්ෂක බෝට්ටු අඩක් පිරුණු විට දියත් කළා. බෝට්ටු වලට පැටවීමේදී කාන්තාවන් සහ ළමුන් පළමුවෙන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැලකිය යුතු තවත් පිරිසක් ගිලෙමින් පවතින නැව මත ඉතිරි වුණා. ඉතිහාසයේ පුරාම සාමය පැවති කාලයන්හිදී සිදුවී ඇති සමුද්‍රීය ව්‍යසන අතරින් මහත් මාරාන්තික අනතුරක් වූ ටයිටැනික් අනතුරින් පුද්ගල ජීවිත 1514කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. ලෝක ප්‍රජාවම කම්පනයට පත් කළ මේ මහා ඛේදවාචකය
එයට මුල් වූ මෙහෙයුම් සහ පාලන ක්‍රියාදාමයන් හි වූ දුර්වලතා ගැන කතිකාවතක් ඇති කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසින් පවත්වන්නට යෙදුණු පරීක්ෂණ නාවික ශේෂ්ත්‍රයේ ප්‍රධානම ආරක්ෂක විධිවිධාන සැලකීමෙහිලා මුල් වුණා. අඩි 12415ක් ගැඹුරු මුහුදු පතුලේ තැන්පත් වූ නැවෙහි නෂ්ටාවශේෂ අනුක්‍රමයෙන් කැඩී බිඳී යමින් පැවතුණු අතර 1985 සිට ගොඩගත් දහස් ගණනක් වූ කොටස් ලොව පුරා කෞතුකාගාරවල ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. ටයිටැනික් ඉතිහාසයේ පුරාවටම අතිශයින් ප්‍රසිද්ධියට පත් වූ නැව්වලින් එකක්. ලොව පුරා ඒ පිළිබඳව නිකුත් වූ දහස් ගණනක් වූ පොත්පත්, චිත්‍රපට, ප්‍රදර්ශන, සමරු ඒ පිළිබඳ මතකයේ පවත්වාගෙන යාමට ඉවහල් වනවා. ලෝකයේ කේදාන්තයන් අතර සිට වූ ටයිටැනික් කේදාන්තය වසර 109ක් ගත වූ තැනද මවන රුදුරු සයුරු රැලි අතර මවන්නේ අඳුරු මතකයක්. අවධානය විදෙස් පුවත් වෙත. ඩෙන්මාර්කය විසින් එරට තුළ ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාදීම මුළුමනින්ම නවතා දමා තිබෙනවා. රුධිර කැටිගැසීම් සිද්ධි වාර්තාවීමෙන් පසු එලෙස මෙන්නත් කරන කටයුතු අත්හිටු බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් අත්හිට වූ පළමු යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වනවා. එම පියවරත් සමගින් ඩෙන්මාර්කය තුළ එන්නත් කිරීමේ වැඩසටහන සති කිහිපයකින් ප්‍රමාද වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ජොන්සන් ඇන් ජොන්සන් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම තාවකාලිකව නතර කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. ඇමරිකාව විසින් එම තීරණය ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත හා සමානව ජොන්සන් ඇන් ජොන්සන් එන්නත ලබාගත් කිහිප දෙනෙකුගේ රුධිර කැටිගැසීමේ සිදුවීම් වාර්තාවීම හේතුවෙන්. ඒ අනුව එලෙස ජොන්සන් ඇන් ජොන්සන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමරිකානුවන් 6 දෙනෙකුගේ රුධිර කැටිගැසීම් වාර්තා වී ඇති අතර එලෙස රුධිර කැටිගැසීමෙන් මරණ කිසිවක් සිදු වී නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට පැමිණි බැතිමතුන් 100 ගණනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතර එම උත්සවයට සහභාගී වී සිටි ප්‍රධාන පූජකවරුන් 9 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවර කුම්භමේලා උත්සවය සඳහා බැතිමතුන් මිලියන 3කට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පසුගිය අඟහරුවාදා දිනේ ගංගා නම් ගඟේ ජලය ස්නානය කර ඇති බවද සඳහන්. ඉන්දියාවෙන් ඊයේ දිනේ තුළ පමණක් නව COVID-19 ආසාදිතයන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. ඒ පිළිබඳව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනේ තුළ නව ආසාදිතයන් 1,99,376 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 1,037ක් සිදුව ඇති බවයි. මේ අතර යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව ලබන මැයි 1 වෙනිදා සිට ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සෙබළුන් ඉවත් කර ගැනීමට නියමිතයි. ඇමරිකාව විසින් මෙලෙස ඇෆ්ගනිස්තානයේ සිටින සිය හමුදා සෙබළුන් ඉවත් කර ගනු ලබන්නේ ඇමරිකාවට එල්ල කළ අල් කයිඩා ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් වසර 20කට පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 16 වැනිදා ප්‍රවීණ ගත්කතුවරයෙකු වන මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා උපත ලබා ඇත්තේ 1937 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. කොටහේන කැරැල්ල සම්බන්ධයෙන් වූ පෙත්සමක් බෞද්ධ නියෝජිත පිරිසක් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1884 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. සූර්ය කෝෂ මගින් ක්‍රියා කළ හැකි ගුවන් විදුලිය පළමු වරට අලෙවි කිරීම ආරම්භ කළේ 1956 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.